සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං නමසවන කාලෝ අයං බදන්තා නමසවන කාලෝ අයං බදන්තා දමසවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවසන් ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වෙන්නේ. ඒ වගේ විශේෂයෙන් අද 2021 වර්ෂයේ අවසාන දවස දෙසැම්බර් මාසයේ 31 වෙනි දින. අද රාත්‍රී 12න් පසුව අපි විවහාර කරන විවහාර වර්ෂය 2022 වර්ෂය උදා වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ මේ 31 වෙනිදා රාත්‍රී ඔබ හැම දෙනා බොහොම ශ්‍රද්ධාවෙන් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න සම්බන්ධ වෙනවා. අද මේ ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්වය දරන්නේ නුවන් මදනායක මහත්මයා විසින්. ඔටෝ හයිබ්‍රිඩ් අධිපති නුවන් මදනායක මහත්මයා හර්ෂා ජීවන්ති මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් දූ දරුවන් මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරනවා. එයාගේ අරමුණ තමයි අද දින ජන්මදිනය සමරන කල්යාණ මිත්‍ර කුඩා අරුක්ගොඩ ශ්‍රී මහින්ද්‍රාරාම සහ කිඳෙල්පිටිය ශ්‍රී නිකේතනාරාම යන උභය විහාරාධිකාරී පූජනීය පරවාහැර ඉන්ද්‍ර සුමන නායක මාහිමිපාණන් වහන්සේගේ 40 වන ජන්මදිනය වෙනුවෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂ සැලසේවා කියන ආශිර්වාදයක් නුවන් මදනායක මහත්මයා හර්ෂා ජීවන්ති මහත්මිය සුජීවත්ව සිටින දෙමාපියන් දූ දරුවන් පවුල්වල සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන ආශිර්වාදයක් නුවන් මදනායක ඔටෝ හයිබ්‍රිඩ් ට්‍රේනින් ඇකඩමි ආයතනයේ සේවය කරන සියලූම සේවක පිරිසට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටම හිටින් උදාවන ඒ සුවනව වසර තමගේ ජීවිතයට යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වෙන පුණ්‍යවන්ත සුබනව වසරක් බවට පත්වේවා කියන උතුම් ආශිර්වාදයෙන් තමයි අද මේ ධර්ම දානමේ පින්කමේ පින්වතුන් සිදු කරන්නේ. ඉතින් එහෙමනම් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි මේ ගෙවිලා අවසන් වෙන්නේ අවුරුද්දක් ගෙවෙනවා වර්ෂයක් ගෙවෙනවා කියලා හිතුවට ඔබට මට අපි කාටත් ජීවත් වෙන්න තියෙන මේ ආයුෂ තමයි දවසින් දවස අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා අවසන් වෙන්නේ. දැන් අපි පසුගිය අවුරුදු දිහා ගත්තහම 2020 2021 මේ පහුගිය අවුරුදු දෙකම අපේ ජීවිත කාලය තුල අපි ඉතාම අමිහිරි අත්දැකීම් විඳපු ජීවිතේ බොහෝ ප්‍රශ්න ගැටලු පීඩා අපිට ජීවිතය ඇති කරපු අපි කවදාවත් නොසිතපු විදිහේ මහා පීඩාවන් රැසක් ඔබට මට අපිට විතරක් නෙමෙයි මේ මුළු ලෝකයාටම ඇති කරපු මහා භයානක අවාසනාවන්ත වර්ෂ කීපයක් මේ ගෙවිලා අවසන් වුණේ. මේ පසුගිය වර්ෂවල ඔබේ ජීවිතවල නොයෙක් මානසික පීඩා, සිත් ඇවුල්, චිත්ත පීඩා, ඒ වගේම ඔබේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ සිදුවීම් ඇති ඕන තරම් සමහරලාට මේ බණහන අය අතර ගෙදර කෙනෙක් කොරෝනා වසංගතය නිසා විතරක්ම නොවේ වෙනත් හේතුවක් මත මිය පරලොව ගියත් අපි දන්නවා අපේ මිය පරලොව ගිය බොහෝ ඥාතීන්ට පසුගිය අවුරුදුවල අපිට හරියට පින්කමක් කරගන්න බැරි වුණා, පාංශුකූලයක් කරගන්න බැරි වුණා බොහෝ දෙනෙකුට.
ගෙවල් වල මිය පරලොවගේ ඥාතීන් වෙනුවෙන් පිනක් කුසලයක් සිදු කරගන්න බැරි වෙච්ච බොහෝ පීඩාකාරී වර්ෂ මේ ගෙවිල් අවසන් වුණේ මේ ගෙවිච්ච වර්ෂයක්. ඒ අතර බොහෝ දෙනෙකුට සිල් ගන්න බණක් අහන්න පන්සල් වලට යන පින්කම් කරන සැදැහැවතුන්ට ඒ අවස්ථාවල් පවා ගිලිහිලා ගියා. ඒ නිසා අපි මේ ලබන්නා වූ නව වසර හෙටින් උදාවන මේ ලබන්නා වූ 2022 නව වර්ෂය අපි හැමෝම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ පවතින භයානක වසංගත තත්ත්වය ඉක්මනින්ම ලෝකයෙන් දුරු වේවා. අපිට යම්තම් රිසිසේ පින්කම් කරගන්න පුළුවන් වාතාවරණයක් අපිට ඉදිරි ඇති වේවා. අපිට පේනවා අපේ රට යම් මට්ටමකින් විශාල ආර්ථික ප්‍රශ්න සමාජ ප්‍රශ්න ගොඩාක් එන්න වර්ධනය වෙන යුගයක් කියන එක අපිට බැලූ බැල්මට පේනවා. ඒ අතර මනුස්්‍යය දිහා ගත්තා මිනිස්සු ආවේගසීලී බොහොම දවේශයෙන් වෛරයෙන් කේන්තියෙන් බොහොම ආවේගසීලීව කටයුතු කරන දවසින් දවස මිනිස්සුන්ගේ ආවේග දවේශය වෛරය වර්ධනය වෙන යුගයක් කියන එක අපිට යම් මට්ටමක අද සමාජ දිහා බලපුහම් පේනවා. ඒ නිසා මේ යුගය මේ ලබන්නා වූ නව වර්ෂය අපි අපේ හිත රැකගන්න බොහෝ වෙහෙස මහන්සි විය යුතු කාලයක්. තමන්ගේ ගුණධර්ම ටික රැකගන්න බොහෝ වෙහෙසක් ගත යුතු කාලයක්. පිංගතුනි මෙවැනි යුගයක හිත රැකගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. මිනිස්සුන්ගේ ද්වේෂය ගොඩාක් ඇවිසිච්ච කාලයක්. බොහෝ වෙලාවට ඔබ කෙනෙක් එක කතා කරු එක්කෝ කාට හරි බනිනු කාගේ හරි අඩුවක් කියන එක්කො දේශපාලන ප්‍රශ්නයක් අල්ලගෙන හටේ ප්‍රශ්නයක් අල්ලගෙන ආහාර ප්‍රශ්නයක් මොනවා හෝ ප්‍රශ්නයක් අල්ලගෙන ද්වේෂයෙන් වෛරෙන් කේන්තියෙන් බැනබැනා සාප කරනවා යදිනවා. අපිට රූපවාහිනියක් බැලුවත් ප්‍රවෘත්ති විකාශනයක් බැලුවත් බොහෝ වෙලාවට හිතක් සංසිදෙන හිත නිවෙන හිතේ මෛත්‍රිය කරුණාවාදී ගුණධර්ම වැඩෙන දේවල් නෙමෙයි අපිට සමාජය තුළ දකින්න ලැබෙන. මිනිස්සු අඩනවා සාප කරනවා පපුුවට ගහගන්නවා යදිනවා. එතකොට මෙවැනි තත්ත්වයන් නිතර නිතර ඇහෙනකොට දකිනකොට ඒ බලාගෙන ඉන්න මනුස්්‍යයන්ගේ චිත්ත සන්තාන තුළ පවා ඒ සිතුවිලි රෝපණය වෙනවා. ඒ නිසා මේ ලබන්නාව නව වර්ෂය ඔබ හැම දෙනාටම හිත රැකගන්න පුළුවන් අමාරුවෙන් හරි මෛත්‍රිය කරුණා ගුණධර්ම ටිකෙන් ටික හරි වර්ධනය කරගෙන පුළුවන් තරම් පින් කුසල් දහම් රැස් කරගෙන ගුණධර්ම පුරාගන්න පුළුවන් පුුණ්්‍යවන්ත වර්ෂයක් බවට පත්වේවා කියලා අපි හදවතින්ම ඔබ හැම දෙනා වෙනුවෙන් ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි ධර්මය සඳහන් වෙනවා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාල මේ අපි මේ ඉන්න මහා බද්ධ කල්පේ මුලින්ම පහළ වනේ කකුසඳ බුදුරජාණන් වහන්සේ. මේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ දුසී කියල මාරයෙක් හිටිය. ඒ කාලෙ කකුසඳ බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන වැඩ සිටිනකොට මේ දුසී මාරය කල්පනා කරා මේ භික්‍ෂූන් වහන්සේලාව කොහොම හරි නොමග යවන්න ඕන. මේ අය තුළ කෙලෙස් ඇති කරවන්න ඕනේ. මේ අයව ධර්ම මාර්ගෙන් එලියට ඇදල දාන්න ඕනේ. කොහොම හරි මේ අයගේ කෙලෙස්වලින් මේ අය අවුල් කරලා දාන්න ඕන කියලා මේ මාරය මොකද කරේ ඒ අවට පලාතිම ඉන්න මිනිස්සුන්ට මාර ආවේශයක් ඇති වුණා. එතකොට අපිට පේනවා මේ මාරය ගැන කොච්චර බලවද්ද කියලා තනි පුද්ගලයෙකුට දෙන්නෙකුට 3-4 දෙනෙකුට බලපාන සිදුවීමක් නෙමෙයි. ඒ ප්‍රදේශවාසී එදා බුද්ධ ප්‍රමුඛ සංඝයා වැඩහිටියේ ඒ පලාතේ ඒ මුළු ප්‍රදේශෙම ඉන්න මිනිස්සුන්ට මාරාවේශයක් ඇති වුණා. මේ මනුස්්‍යයෝ දැන් ද්වේෂෙන් ගොඩාක් තරහ යනවා කේන්ති යනවා බනිනවා. මේ මිනිස්සු තුළ දවේශය දැන් බලවත්. දැන් අර දුසී මාරය මොකද කරන්න මිනිස්සුන්ගේ දවේශය අවස්සනවා. මිනිස්සු හැම වෙලාම කේන්තියෙන් වෛරයෙන් බැන බැන දවේශයෙන් තම ඉන්නේ. ඔය අතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ භික්ෂූන් වහන්සේලා ගමට පිණ්ඩ පාතය වඩිනවා. උන්වහන්සේලාව දැක්කත් මිනිස්සුන්ට කේන්ති. දකින්න තැන බනිනවා. එනවා මෙතන පාත්තරාරගෙන අපේ ගමට මෙහෙම කියලා නේ අර පිණ්ඩ පාතින සාමීන් වහන්සේලට ගරහනවා. නින්දා කරනවා.
මග රැකලා ඉඳලා භික්ෂූන් වහන්සේලාට නොයෙක් හිරිහැර පීඩා කරනවා. මිනිස්සු බොහෝම පහත් විදිහට භික්ෂූන් වහන්සේලාව ගරහනවා, විවේචනය කරනවා, චෝදනා කරනවා, බොරුවට චෝදනා කරනවා, චෝදනා හදනවා. දවසක් බුදුරජාණන් වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනවා. උන්වහන්සේ හැමදාම බලනවා. උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් බුදු කෙනෙක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දස දහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදෝල බලනවා කාටද අද මම පිහිට වෙන්නේ. කවුද අද දවසේ මේ උතුම් ධර්මය අවබෝධ කරන්න පින්වන්තම අය කියලා බුදු ඇසින් බලනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මිනිස්සු බොහෝ පිරිසකට මාර ආවේශයක් වෙලා මේ පලාති ප්‍රදේශයේම මිනිස්සුන්ට. දුසී මාරයා තමයි මේක කරවන්නේ. හැබැයි පින්වතුනි මේ දේශනාවේ තියෙනවා මාරයා නිසා කියලා මිනිස්සුන්ට මේක මාරයාගේ පිටින් තියලා බේරෙන්න බෑ. අන්න ඒකයි මේ කෙලෙස් සහිත ජීවිතයේ තියෙන භයානකම. ද්වේෂය ඇති වෙලා ද්වේෂයෙන් වෛරයෙන් භික්ෂූන්ට නින්දා අපහාස කරලා ඒ රැස් කරගන්න අකුසල් වලින් ඒ කාලේ බොහෝ පිරිසක් මරණින් මත්තේ අපාගාමී වුණා කියලා සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා කියනවා මහණෙනි දුසී මාරය ආවේශ වෙලා ඉන්න මේ ප්‍රදේශෙම මිනිස්සුන්ට මාර ආවේශයක්. ඒ නිසා මිනිස්සු ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් බොහොම ආවේගශීලීව කටයුතු කරනවා. භික්ෂුන් වහන්සේලාට ගරහනවා, නින්දා කරනවා. මහණෙනි නුඹලා මේ කාලේ මෛත්‍රිය පතුරවන්න. මෛත්‍රී භාවනාවම වඩන්න. කරුණා භාවනාව වඩන්න. මේ මනුස්ස වර්ගයා ගැන සියලු සත්වයන් ගැන කරුණාව පුරුදු කරන්න. මුදිතාව, උපේක්ඛාව මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ වඩන්න කියලා කකුසඳ බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ ගැන දේශනා කරා. ඒවගේ භික්ෂූන් වහන්සේලාට නිරන්තරයෙන් මෛත්‍රියෙන් අනුශාසනා කරා. මෛත්‍රී භාවනාව ගැනම දේශනා සිදු කරා. මෛත්‍රියම නිරන්තරයෙන් වඩන්න කියලා පිණ්ඩපාතේ ගියත්, ගමට ගියත්, මිනිස්සු නින්දා කරත් බැන්නත් මෛත්‍රී කරන්න. මේ මනුස්ස වර්ගයා මේ අයට මාර ආවේශයක් තියෙන. බුදුරජාණන් වහන්සේ ওই විදිහට උපදෙස් දුන්නට පස්සේ බොහෝ භික්ෂූන් වහන්සේලා මෛත්‍රී සිත ප්‍රබලව වැඩුවා. මෛත්‍රී භාවනාව වඩනවා. පිණ්ඩපාතේ යනකොටත් සක්මනේ මෛත්‍රියම පුරුදු කරනවා. කවුරු බැන්නත්, නින්දා කරත්, පිණ්ඩපාතේ යනකොට බැන්නත්, මග රැකලා ඉඳලා බැන්නත්, ආරාමයට ඇවිල්ලා බැනලා ගියත් මෛත්‍රී සිත වඩනවා. ද්වේෂ සිතක් ඇති වෙන්නේ නැහැ. මෙහෙම කාලයක් යනකොට දුසී මාරයා කල්පනා කරා මේක හරියන එකක් නෙමෙයි. දැන් මේ භික්ෂුන් වහන්සේලා මෛත්‍රිය වඩනවා. මිනිස්සු මොනවා කීවත් ගණන් ගන්නෑ. ඒ නිසා ද්වේෂය ඇති කරලා නම් මේ සංඝයා නොමග යවන්න බෑ. මෛත්‍රිය වඩනවා. වෙන ක්‍රමයක් කල්පනා කරන්න ඕන කියලා දුසී මාරයා මේ මිනිස්සුන්ටම වෙනස් ස්වරූපයකින් ආයෙම ආවේශ වුණා. මාර ආවේශයකින් දැන් මොකද කරන්නේ? අර බැනපු මිනිස්සුම ගුණ කියනවා, ගුණ ගායනා කරනවා, ප්‍රණීත විදිහට දානමාන පූජා කරනවා, පුදුම විදිහට සද්ධාවෙන් සිව්පසෙන් අපෝපස්ථාන කරනවා. එතකොට දැන් භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට වෙනදා වගේ නෙමෙයි. මල් අතුරලා අනේ ස්වාමීනි වඩින්න. අනේ අපිට කොච්චර දෙයක්ද ඔබ වහන්සේලා දැකීම පවා. මේ වැඩ ඉන්න කියලා වෙනදා වගේ නෙමෙයි ප්‍රණීත විදිහට දානේ සකස් කළ දානේ පූජා කරනවා. මල් ලිහිනවා, ගුණ ගයනවා, ගුණ වර්ණනා කරනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනකොට දැක්කා මාරාවේශයක් තුල මේ මිනිස්යන්ට මාරය ආවේශ වෙලා මාරයාගේ අදහස තියෙන්නේ මිනිසු ලව පින් කරවන්න නෙමෙයි. භික්ෂුන් වහන්සේලාව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් පංචකාමයන්ගෙන් නොමග යවන්න. දැන් ද්වේෂය අවුස්සලා නොමග යවන්න බැරි වුණා. ඊළඟට කල්පනා කරා සිව්පසේට මේ ලාභ සත්කාර වලට ප්‍රශංසා වලට ඇල්ම ආසාව ඇති කරවලා ඒ තුලින් නොමග යවන්න පුළුවන් කියලා. දැන් බලන්න පින්වතුනි කෙනෙකුගේ බලපෑමක් තුල මේක වුණා. මේ දේශනාවේ සඳහන් වෙනවා ඒ කාලේ මිනිස්සු මාරාවේශයකින් හරි දන් දුන්නා, බුදු ගුණ කීවා, සංඝ ගුණ කිව්වා,
භික්ෂූන් වහන්සේලාට බොහෝම සද්ධාවෙන් වන්දනා කරා. මිනිස්සු පින් කරගෙන ඒ කාලේ ඒ දිනවල මිය පරලෝක ගිය බොහෝ පිරිසක් සුගතිගාමී දෙව්ලොව සුගතිය ඉපදුනා කියලා සඳහන් වෙනවා. එතකොට බලන්න මෙන්න මේකෙන් අපිට එකක් පේනවා. කාගේ හරි පෙළඹවීමක් නිසා වෙන්න පුළුවන්. කාගේ හරි බලපෑමක් නිසා වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒ තුළින් කරන කියන දේවල් වල විපාක ඔබම අරගෙන යනවා සංසාරේ. මේ පෘථග්ජන ජීවිතේ භයානකම ඒකයි. ඒ නිසා මේක මේ මාරයා නිසා කියලා මාරයාගේ පිටින් තියලා බේරෙන්න පුළුවන්කමක් උන්නේ නැහැ. ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් ඒ කෙනෙකුට නින්දා කරාද බැනවැදුනද අකුසල් කරගත්තද ඒකේ විපාක අරගෙන සංසාරේ දුගතිගාමීව විදෝ විදෝ කල්ප ගණන් විදෝ සසර යන්න වෙනවා. හැබැයි මාරේ බලපෑමෙන් හරි දන් දෙනවද සිල් රකින්නවද ගුණ කියනවද මල් එහිනවද පින්කම් කරනවද ඒ තුලින් ඒ පින මාරයා මේක මාරයා නිසා ඒ පින් මට නෙමෙයි මාරයාට කියලා නෑ. ඒ පින් නිසා මිනිස්සු සුගතිගාමී වුණා. පින්වතුනි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දැනගෙන සංඝයා රැස් කළා කියනවා මහණෙනි නුඹලා මේ දිනවල පුළුවන් තරම් අසුබ භාවනා වඩන්න පිළිකුල් භාවනා වඩන්න මේ පංච කාමයන්ගේ ආදීනව සිහි කරන්න. මේ මිනිස්සු අදිනකොට වර්ණනා කරනකොට ගුණ කියනකොට ඒ සියල්ල අනිත්‍යයි. මේවා වෙනස් වෙලා යනවා. මේ විදියට හිතලා මේ කය ගැන යථා ස්වභාවයෙන් දකින්න. ඒවට ඇලුම් කරන්න එපා. භික්ෂුන් වහන්සේලා ඒ කාලේ වැඩිපුර පිළිකුල් භාවනාව, ධාතු මනසිකාර භාවනාව, කායගත සති භාවනාව මෙවැනි භාවනාවල් වඩලා උන්වහන්සේලා ධර්මාවබෝධි පැත්තට උන්වහන්සේලාගේ හිත රැකගත්තා. එතකොට බලන්න සමාජය තුළ මිනිස්සු ගුණ කියන සමාජයක් ඇති වුණත් ධර්මාවබෝධය කරා යන කෙනා ඒවට නොවැලි තමන්ගේ අරමුණ කරා යන. සමාජ මිනිස්සු ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් භික්ෂූන්ට බැන ඉන්න සමාජයක් තිබුණා. ධර්මය කරා යන සංඝයා ඒවට නොවැලී මෛත්‍රියෙන් ඒවට නොගැටි තමන්ගේ මෛත්‍රී සිත වඩාගෙන ධර්මාවබෝධය කරා යන. ඒ නිසා මෙන්න මේක තියෙන මාර තජ්ජනීය සූත්‍රයේ මේ සිදුවීම. මේ දේශනාව ගොඩාක් දිග දේශනාවක්, මජ්ක්‍ධිම නිකායට අයිති දේශනාවක්. අවසානයේ දුසී මාරයා මේ විදියට උත්සාහ කරලා ඒකත් හරි ගියේ නැහැ. ඒ කාලේ දුසී මාරයා කියන්නේ අපේ ගෞතම බුද්ධ ශාසනයේ මුගලන් මහරහතන් වහන්සේ කියලා මේ දේශනාවේ සඳහන් වෙනවා. කකුසඳ බුදුහාඳුරන්ගේ කාලේ මේ කල්පේම පළවෙනි බුදුහාඳුරන්ගේ කාලේ දුසී මාරයා දැන් බලන්න භික්ෂූන් නොමග යවන්න බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට හිරිහැර කරන්න පවා මිනිස්සුන්ව පොළඹවල බුද්ධ ශාසනයේ සංඝයාට හිරිහැර කරපු පාපී මාරයෙක්ගේ කාලේ. ඒ විතරක් නෙමෙයි අවසානයේ බුදුරජාණන් වහන්සේ අගසව් දෙනමත් එක්ක වැඩම කරනකොට පාරායිනේ හිටපු ළමයෙකුට ආවේශ වෙලා ගලක් අරගෙන දමල ගැහුවා. අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමකගේ හිසේ මේ ගල වැදිලා හිසේ ලේ ගලන්න පටන් ගත්තා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නාගා පලෝකනේ පිංගතුනි බුදු කෙනෙක් එක පාරට හැරිලා බලන්නේ. මුළු ශරීරයම හරවලා තමයි බුදුරජාණන් වහන්සේ නමක් යමක් දෙස බලන්න. බුදු කෙනෙක් එක පාරටම හැරිලා බලනකොට ඒකට කියනවා නාගා පලෝකනේ. එහෙම බලද්දී පුද්ගලයා ඒ සැනින් චුත වෙලා මේ දුසී මාරයා මාර බවින් චුත වෙලා චපස්සායතනික කියලා අපායකට වැටෙනවා, නිරේකට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ හැරිලා බලලා අහනවා නාගා පලෝකනින් හැරිලා අහනවා පාපී මාරේ නුඹ සීමාව ඉක්මවා ගියා නේද කියලා. මාරයට උනත් සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මවලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කරදර හිරිහැර කරන්න පුළුවන්කමක් නැහැ. ඒ සැනින් මාර භවින් චුත වෙලා මහා නිරේ වැටෙනවා. අපායි දුක් විඳලා අර අගසව් කෙනෙක්ගේ ඔළුව පළපු මේ විපාකේ සංඝයාට හිරිහැර කරපු අකුසල් වල විපාක මේ ඔක්කොම අපායේ විඳලා ඒ අපාය ගැනත් විස්තරයක් තියෙනවා. චපස්සායතනික කියලා නිරයක් කියන. ආයතන 6ට අධික දුක් වේදනා ඇති නිරයක්.
ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන 6ටම අධික දුක් වේදනා ඇති නිරය. ඒ නිසා කියනවා චපස් ආයතනික නිරේ. මෙන්න මේ අපාය වැටිලා විදෝලා තමයි ඒ අකුසල් ටික ගෙවලා ඉවර වෙලා ඒ වෙනකොට ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ අපායින් චුත වෙලා උඩට ආවේ. පිංගතුනේ සසර මහා පිං කරපු ඒකා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරපු කෙනෙක් මේ. දැන් බලන්න තමන්ට ලැබිච්ච තනතුරත් එක්ක තමන්ට ලැබිච්ච උගත අර මේ තනතුර ඒ සියල්ලත් එක්ක සසර පින් තිබුණත් මේ පුද්ගලයා අකුසල් කරගෙන අපායට වැටි චාකාරය දුසී මාරය වෙලා හිටිය මුගලන් හාමුදුරු. අපාය දුක්විඳලා ඒ අකුසල් ටික ගෙවල තමයි ආයමත් අපාය මුඩට ඇවිල්ලා මේ ගෞතම බුද්ධ ශාසනය අග්‍රශ්ාවක තනතුර ලබන්න පුළුවන් වුණේ. ඒ නිසා පිංගතුනේ මේ සසරේ භයානකකම ඔබ මේකෙන් තේරුම් ගන්න. අපිට එක පැත්තකින් පේනවා සසර මහා පින් තියෙන කෙනෙකුට වුණත් සමහර වෙලාවට ලැබෙන තනතුරත් එක්ක ඒ පුද්ගලයා විකෘති භාවයට පත් වෙලා යන්න පුළුවන්. මරණින් මත්තේ අපායට යන විදිහට කටයුතු ඔහු ඒ තනතුර නිසා තමන්ට ලැබෙන බල පරාක්‍රමය නිසා සිද්ධ කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි තව කෙනෙක්ගේ පෙළඹවීම මත මිනිස්සු නොයෙක් විදිහ අකුසල් පවකම් වලට ගොදුරු වෙලා ඒවැ විපාක අරගෙන ඒ අයම දුගතිගාමීව අපායට වැටෙන්න පුළුවන්. එනිසා මෙන්න මේ දේශනාවේ මේ කොටසමං ඔබට අද විස්තර කරන්නට ඒතුනේ. අපිට අද සමාජයේ තුළ බලපුහම පේන දෙයක් තමයි මිනිස්සු හරීම දවේශයෙන් ආවේගසීලියෝ හැම වෙලාම හරි කේන්තියකි. ඔබ බලන්න මිනිස්සු පාරක හිටියත් බඩුගන්න හිටියත් පෝලිමක හිටියත් මිනිස්සු කතා කරන දේවල් ඒ මිනිස්සු යදිනවා බනිනවා සාප කරනවා නින්දා කරනවා. එතකොට දවේශය දැන් ඔබ හිතන්න මේ කාක් ඔබට සාධාරණ හේතු පෙන්න්න පුළ මෙන්න මෙයා නිසා මේ අය නිසා මුන් නිසා මෙහෙමයි කියල. හැබැයි කවුරු නිසා හෝ දවේශය ඇතිවෙන්නේ කා තුළද. ඔබ තුළ ඔබ කෙනෙක් ගැන දවේශ හිතකින් බනිනවා කියන්නේ අපිරි සිදුවෙන්නේ ඔබේ හිතයි. අකුසල් රැස්වෙන්නේ ඔබට. ඒක විපා කරගෙන සසරි දුක්විඳ විද යන්න වෙන්නේ ඔබටයි. ඒ නිසා කවුරු නිසා හෝ තමන්ගේ හිතේ දවේශයක් වෛරයක් ඇතිවෙනවා කියන්නේ ඔබමයි අකුසල් පුරෝගන්න. පිංගතුන ඒක හරියට තව කෙනෙක් ගැන දවේශෙන් තව කෙනෙකුට ගහන්න හිතාගෙන රත්වෙච්ච ගිනි අගුරු ගොඩකින් ගිනි අගුරු මිටියක් අතින් ගන්නවා වගේ වැඩ. ගහන්න කලින් පිච්චෙන්නේ තමන්ගේ අතමයි. බුදුරජාණන් වහන්සේ මේ දවේශය ගැන අපිට දකින්න පෙන්නුවේ මහනෙන යකඩේක හටගන්න මලකඩ. ඒ යකඩේ විනාස කරනවා වගේ දෙයක්. දැන් බලන්න යකඩේක ඒ යකඩේ තුළින්මයි මලකඩ එන්නේ. ඒ මල යකඩේම කාගෙන ගිල්ල යකඩේ දිරලා යකඩ විනාසයට පත් කර. ඒ වගේ තමයි කිව තමන්ගෙම හිතේ ඇතිවෙන දවේශය වෛරය කේන්තිය මේ අකුසල සිතුවිලි තමන්ගු විනාසේ කරාරගෙන යන. ඒ නිසා කවුරු නිසාවත් අරයා නිසා මෙයා නිසා එයා නිසා කවුරු නිසාවත් ඔබේ හිතේ දවේශයක් වෛරයක් කේන්තියක් ඇතිවුණොත් ඒක විපාක අරගෙන යන්නේ ඔබමයි. අන්නේ කාරණය නිරන්තරයෙන් හිතන්න. අපි ජීවත්වෙන්නේ අමාරු කාලෙක. පිංගතුනි මේ යුගය ඔබට සමහර වෙලාවට මෙන්න මේ අය නිසයි මෙහෙමයි කියලා අපිට සාධාරණ හේතු කොහිටරි ඇගිලි දික්කර කර පෙන්න්න පුළුවන්. අපි ධර්මය තුළින් ලෝකෙ දිහා බලන්න. පිංගතුනේ මේ අපි ඉන්න මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 100-15ට පිරිහිච්ච බොහොම භයානක කාලෙක ඉන්න මේ ලෝකෙ ස්වභාවයමේ. බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති සීහනාද කෙන සූත්‍ර පෙන්නනවා මනුස්්‍යයන්ගේ ආයුෂ අවුරුදු 100-15ට පිරිහෙනකොට අධර්මරාගේ විෂමලෝභය මිත්‍යා ධර්මය කියන මෙන්න මේ අකුසල් තුන මනසි වර්ධනය වෙනවා. අධර්මරාගේ අවුරුදු 100-15ට පිරිහෙනකොට මිනිස්සුන්ගේ රාගය විකෘති
අධර්ම රාගයක් බවට පත්වෙන එක විකෘතියක්. සාමාන්‍ය මනුස්සයන්ගේ හිතේ මේ ලෝකයේ හැම සත්වයෙක්ම හැම කෙනෙක්ගේම කාම ලෝක ජීවත්වෙන සෑම කෙනෙක්ගෙම හිතේ මේ රාග දවේශ මෝහාදී අකුසල් තියෙනවා. මේ කාම ලෝකෙන ඉන්න පංච කාමයන්ට ඇලෙනවා. හැබැයි මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙලා අවුරුදු 100න් 15ට එනකොට ඒක අධර්ම රාගයක් විකෘතියක්. අද ඔබ බලන්න පත්තරයක් බැලුවත් රූපවාහිනියක් බැලුවත් සමාජය තුළ ආරංචි වෙන දේවල් හිතාගන්න බැරි මහා පුදුම විදිහේ දූෂණ අපරාධ සල්ලාලකම් විකෘති විදිහේ මිනීමැරුම් පුංචි දරුවන් දූෂණය කරනේවා හිතාගන්න බැරි විදිහේ මහා විකෘති දේවල් අපිට දවස ගානේ සමාජය තුළින් අහන්න ලැබෙන. අද අපි ජීවත් වෙන්නේ අධර්ම රාගයෙන් විකෘති වෙච්ච ලෝකෙක. ඊළඟට විෂම ලෝභය ලෝභකම විෂම වෙලා තියෙන එක ඉහවහ ගිහිල්ලා විකෘති වෙලා තියෙන. බලන්න පුංචි දෙයකට එක වචනයකට සමහර පොඩි දේවල් වලට මිනි මරාගන්න මහා අපරාධ කරගන්න මහා දරුණු සමාජය තමන්ගේ දරුවන්ව ගහලා මරන හිතාගන්න බැරි විදිහේ මහා විකෘති විදිහේ මිනීමැරුම් අපරාධ දවසින් දවස අපිට අහන්න ලැබෙන සමාජික ලෝකෙක අපි ජීවත් වෙන්නේ. ඊළඟට මිත්‍යා ධර්මය මිනිස්සු මිත්‍යා ධර්මය වැරදි විකෘති දේවල් ලෝකේ දවසින් දවස වර්ධනය වෙනවා. මේ අතර බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි මේ අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ තුල මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 ඉඳන් වේගෙන් පල්ලෙහාට අඩු වෙලා අවුරුදු 10ට මිනිස් ආයුෂ අඩු වෙන කාලයක් එනවා කියන්නේ. දැන් අපි ජීවත් වෙන්නේ සාමාන්‍ය මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 70 72 75 70 84 කාලෙක. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ නම් අපි අහලා තියෙනවා මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120ක් කියලා. මේ ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථාන ලැබපු බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටිය. අද අපිට හිතා ගන්නවත් බෑ. අද සාමාන්‍ය මිනිස්සෙකුට සාමාන්‍ය කෙනෙකුට මේ බුද්ධ ශාසනයේ මේ කරුණු ගැන දන්නේ නැති කෙනෙකුට ඕක කිව්වොත් ඕක බොරුවක් කියයි. ඔච්චර කල් ඉන්න පුළුවන්ද කියලා. හැබැයි බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා නිරෝගීව. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන්ගෙන් අග්‍රම කෙනා අවුරුදු 150ක් වැඩ හිටියා. එතකොට අපිට පේනවා එහෙමනම් මේ සසරේ නිරෝගී සම්පත්තිය පිණිසම පාරමී පුරපු බක්කුල මහරහතන් වහන්සේට පමණක් උරුම වෙච්ච දීර්ඝායුෂක් විතරක් නෙමෙයි. උන්වහන්සේ වැඩිම හිටියා තමයි අවුරුදු 160ක්. හැබැයි අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. ආනන්ද හාමුදුරුවෝ විසාකා උපාසිකාව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120ක් ඉඳලා තියෙනවා. ධර්මයේ තියෙනවා ගිහි ශ්‍රාවකයෝ. තුන්වෙනි ධර්ම සංගායනාව කරපු මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ පවා අවුරුදු 120ක් ආයු වැඩ සිටියා. එහෙමනම් අපිට පේනවා මේ බුද්ධ කාලේ මීට අවුරුදු 2500කට විතර එහා බුදුහාමුදුරන්ගේ කාලේ සමාජයේ එදා ජීවත් වෙච්ච මිනිස්සු අද තරම් විද්‍යාව තාක්ෂණේ වෛද්‍ය උපකරණ බෙහෙත් හේත් මේ ඔපරේෂන් මේ සිදු කරන ශල්‍ය කර්ම මේ දියුණු ලෝකේ එදා නැති වුණාට මීට වඩා දීර්ඝ ආයුෂක් එදා මිනිස්සු වින්දනය කරා ලෙඩ රෝග අඩු ආයුෂ වැඩි කාලයක්. හැබැයි අද අපිට බැලුව බැලමට පේන්නේ දැන්නේ මේ ලෝකේ කොච්චර දියුණුද මොන තරම් තාක්ෂණයේ විද්‍යාව දියුණු ලෝකයක්ද මොන තරම් දියුණු ලෝකයකද දැන් අපි ජීවත් වෙන්නේ මොකක්ද දැන් කරන්න බැරි අන්න එහෙම මිනිස්සු හිතනවා. අද වෛද්‍ය විද්‍යාව දියුණුයි තාක්ෂණයේ දියුණුයි අද කොච්චරනම් බෙල්ලක් විතරයි තාම සම්පූර්ණයෙන් ගලවලා තව මිනිස්සෙකුට හයි කරගන්න බැරි වුණේ. පෙනහළු බද්ධ කරනවා වකුගඩු බද්ධ කරනවා අක්මාවේ කොටස් බද්ධ කරනවා ශරීරේ පටක බද්ධ කරනවා. එතකොට මේ වගේ අද ශල්‍ය කර්ම ලෝකෙ සිද්ධ වෙන
මේ විශ්මිත දේවල් දිහා දැක්කහම සාමාන්‍ය මනුස්සයා හිතනවා දැන්නේ දියුණු ලෝකෙ මෙන්න ලෝකෙ කියලා. හැබැයි දවසින් දවස වේගෙන් ආයුෂෙන් පිරියෙනවා. මොන දියුණු බෙහෙත්තේත් විටමින් වර්ග තාක්ෂණය විද්‍යාව ලෝකෙ දවසින් දවස අපි දැක්කට මිනිස්සුන්ගේ ආවිෂ පිරිහෙන එක කාටවත් නවත්තන්න බැරි වෙලා තියෙන. අද අපි ජීවත්වෙන්නේ අවුරුදු 100නුත් පල්ලෙහාට ආවිෂ පිරිහිච්ච. සාමාන්‍ය මනුස්්‍යයන්ගේ ආවිශ අවුරුදු 70 72 75 වගේ සාමාන්‍ය ආවිශක් තියෙන කාලෙක. සමහ රටවල්වල මිනිස්සුන්ගේ සාමාන්‍ය ආවිශ අවුරුදු 60 65 70 අතර වේගෙන් ආවිෂ පිරිහිලා. පිංගතුනි චක්‍රවර්ති සීහනාද සූත්‍රය බුදුහාඳුරු පෙන්නනවා අනාගත ලෝකෙ මේ ආවිෂ ඔහොම අඩුවෙලා ගිහිල්ලා මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 10 ළඟට අඩුවෙන කාලයක් එනවා. පරමාවිෂ අවුරුදු 10යි එදාට. අවුරුදු 10ට ආවිෂ අඩුවෙනකොට මනුස්ස ස්වරූපෙ තියලා ඉන්නවා. හැබැයි මනස රාග ද්වේෂ මෝහවලින් ඇවිස්සිලා විකෘති වෙච්ච සත්තුන්ට අන්තයි. එළුවෝ බල්ලෝ බලල්ලු තිරිසන් වගේ කියන. මේ මගේ අම්ම නේද? මේ මගේ සහෝදරිය නේද? මේ මගේ දුව වගේ කෙනෙක් නේද? මේ මගේ ගුරුවරයා නේද? ඒ සමාජ සම්මත සීමාවල් සම්පූර්ණයෙන් නැති වෙලා ගිය විකෘති ලෝකයක්. ඔබ සමහර වෙලාවට මේ බණ ටික අහන්නේ ලංකාවේ ගමක ඉන්න සාමාන්‍ය සමාජය තුල ජීවත් වෙන කෙනෙක් නම් ඔබ ලෝකෙ ගැන ලොකු දැනුමක් ඔබට නැතුව ඇත. මෙවැනි විකෘති සමාජ අදත් සමහර රටවල් වල සමහර ප්‍රදේශවල පළාත්වල මෙවැනි විකෘති පරිසරයවල් තියෙනවා. අම්මා තාත්තා සහෝදරකම් ඥාතිකම් සත්තු වගේ ජීවත් වෙනවා. විකෘති රාගයෙන් අන්ධ වෙලා ද්වේෂයෙන් රාගයෙන් කෙලෙස් වලින් අන්ධ වෙලා සත්තු වගේ බල්ලෝ බලල්ලු වගේ ජීවත් වෙන පරිසරයවල් ලෝකෙ තැන් තැන්වල අදත් දකින්න තියෙනවා. එතකොට අපිට පේනවා මේ ස්වභාවය අනාගතයේ එන්න වැඩි වෙලා මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙන කාලයක්. ඒ තුල සිද්ධ වෙන්නේ මොන විද්‍යාව මොන තාක්ෂණී ලෝකෙ දියුණුයි වගේ පෙනුණා. බුදුරජාණන් වහන්සේ ඔබ බලන්න දීඝනිකාය චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ තියෙනවා මහණෙනි මේ කාලේ මිනිස්සු තව කෙනෙක් දිහා බලලා මේ කෙනා මරන්න ඕන කියලා හිතනකොට අතට ආයුධ පහළ වෙනවා කියලා. දැන් බලන්න මේ යන දවසින් දවස මේ ඉදිරියට යන තාක්ෂණයේම දියුණුවක් වෙන්න පුළුවන් එදාට. ඉහළම දියුණු තාක්ෂණයක් තියෙන ලෝකික වෙන්න පුළුවන්. කෙනෙක් මරන්න හිතනකොට ආයුධය අවශ්‍ය ආයුධය අතට එනවා කියලා දේශනාවේ තියෙනවා. සිතන සිතුවිල්ලට අනුව ක්‍රියාත්මක වෙන ආයුධ නිර්මාණය වෙනවා. එකිනෙකා මරාගෙන දින 7ක් යනකොට ලෝකෙම ලේවිලක් වෙලා අවසන් වෙන තැනකට එනවා. අද ඔය කියන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙලා සිද්ධ වෙන විනාශේ තව අවුරුදු කාලයක් යයි. ඔබ නිකන් අද ලෝකෙ දිහා බලන්න ලෝකෙ දියුණුයි කියන රටවල් අද මේ හදාගෙන තියෙන න්‍යෂ්ටික ආයුධ තරංගය ලෝකෙ බල තරංගය යම් කිසි ඔබ අහලා ඇති පළවෙනි ලෝක යුද්ධය ගැන දෙවනි ලෝක යුද්ධය ගැන ඔබ යම් මට්ටමින් හරි අහලා හරි ඇති. එදා සිද්ධ වෙච්ච විනාශවලට වඩා අද 100,000 ගුණයකින් දියුණු අවිආයුධත් එක්ක අනාගතයේ යම් කිසි ලෝක යුද්ධයක් මේ ලෝකෙ බලවත් රටවල් අතර යම් කිසි ප්‍රශ්නයක් අනාගත ලෝකෙ ඇති වුණොත් මේ ලෝකෙම අලු දූවිලි විනාශ වෙලා යන්න වැඩි කාලයක් ගත වෙන්නේ. මිනිස්සු විකෘති වෙනවා. මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙනවා. සමහර වෙලාවට නොයෙක් ලෙඩ රෝග ඒවා ආයුධ හැටියට ලෝකයේ තුල ජෛව විද්‍යාත්මක රසායනික අවිආයුධ ලෝකේ ක්‍රියාත්මක වෙලා මිනිස්සු විකෘති වෙන විදි ආයුධ ලෝකයේ මනුස්සයන් අතරට සිදු කරන්න පුළුවන්. ඒ නිසා පිංගතුනි අපි ඉන්නේ අනාගත ලෝකෙ මහා භයංකාර ලෝකෙක. කෙලෙස් වලින් විකෘති වෙච්ච සත්තු වගේ මිනිස්සු අතර අපි ඉන්නේ. එවැනි සමාජයක ඉඳන් ධර්මයේ හැසිරෙනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා තමයි දැන් ඔබට මේ බණ කියනකොට ඉතින් හාමුදුරන්ට නම් කියන්න කොහොමද? කියන්න නම් ලේසි.
මේවා කරන්න අමාරු, ඇත්තටම අමාරුයි. අපි ජීවත් වෙන්නේ කෙලෙස් ඇවිස්සිච්ච සමාජයක. පාරට ගියත්, බස් එකක ගියත්, බඩුවක් ගන්න ගියත්, කඩේකට ගියත්, ද්වේෂය, වෛරය, කේන්තිය, කෙලෙස් ඇතිවෙන ඒවා වැපිරිච්ච සමාජයක ජීවත් වෙන අතරතුර හිත රැක ගන්නවා, මනස රැක ගන්නවා, සිල් රකින්නවා ලේසි දෙයක් නෙමෙයි. හැබැයි අපිට අමාරුයි කියලා විකල්ප නැහැ. පින්වතුනි මතක තියාගන්න, ඔබට කොච්චර අමාරු වුණත් විකල්පයක් නැහැ. අද කාලේ සිල් රකින්න බෑ කියලා ඔබට විකල්පයක් නැහැ. ඔබ අකුසල් රැස් කරගත්තොත් ඔබට එක්ක නිරය, තිරිසන් ලෝකෙ, ප්‍රේත ලෝකෙ, සතර අපාය තමයි මහගෙදර වගේ විවර වෙන්නේ. ඔබ අමාරුවෙන් හරි අඬා හරි ඔබ ගුණධර්ම රැකගත්තොත් මේ සමාජය තුළ ඔබ කොහොම හරි කුසල් දහම්, පින් දහම් රැස් කරගත්තොත් අර මඩ ගොඩක් වගේ සමාජයේ තුලින්ම මතුවෙච්ච බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා මඩ ගොඩේ පිපිච්ච නෙළුමක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මේ ධම්මපදයේ තියෙන හරිය ලස්සන ගාථාවක්. යථා සංඛාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමන් තත්ත ජායේත සුචිගන්ධම් මනෝරම ඒවන් සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ. මේ ගාථාවේ තේරුම තමයි පාර අයිනේ මඩ ගොඩක, මඩවලක නෙළුමක් පිපිලා තින. යථා සංඛාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමන් තත්ත ජායේත සුචිගන්ධම් මනෝරම. අර මඩ ගොඩේ නෙළුම් පිපෙන මඩවලවල් වල පාර අයිනක නෙළුමක් පිපිලා තියෙනවා. හැබැයි මේ නෙළුම පිපෙන්නේ කොහෙද? මඩ ගොඩක. බුදුරජාණන් වහන්සේ මඩගොඩ උපමා කරනවා අන්ධ බාල පෘථග්ජන සමාජය වගේ මඩගොඩ. මේ අපි ජීවත් වෙන සමාජය. රාගයේ ඇවිස්සිච්ච, ද්වේෂයේ ඇවිස්සුණු, ඉරිසියාව, වෛරය, ක්‍රෝධය, කුහකකම්, ගුණධර්ම නැති ඒවා, ගුණමකුකම්, මේවා පිරිච්ච සමාජයක්. ඒ සමාජයේම තමයි ඉන්න තියෙන්නේ. බැන බැන ලෝකෙ මෙහෙමයි, මිනිස්සු මෙහෙමයි, සමාජෙ මෙහෙමයි, මුන් එක්ක ඉන්න බෑ, මුන් එක්ක මේවා කරන්න බෑ කියලා කොහේ යන්නද? කොහේ මොනවා කරන්නද? ඔය සමාජය අස්සෙම ඉඳගෙන එතනින්ම තමයි ඔළුව උස්සන්න තියෙන්නේ. ඒ ද්වේෂය ඇවිස්සිච්ච සමාජය තුළම ඔබ ද්වේෂය යටපත් කරගන්න වීරිය වඩා, මෛත්‍රිය දියුණු කරගන්න වීරිය වඩා, ඒ රාගය ඇවිස්සිච්ච විකෘති සමාජය අතරෙම ඔබේ හිතේ රාගය යටපත් කරගන්න අමාරුවෙන් හරි ඔබ උත්සාහ කරන්න. ඉරිසියාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් පිරිච්ච සමාජය තුළම ඔබ ගුණධර්ම පුරන්න උත්සාහ කරන්න. අන්න එතකොට අර මඩ ගොඩේ උඩට මතුවෙච්ච නෙළුමක් තියෙනවා. හැබැයි මඩෙන් ආවට මඩ දාගෙන නැහැ. මඩෙන් මතුවෙලා පිපිච්ච නෙළුමක් තියෙනවා. පදුම කියන්නේ නෙළුම. ඒ නෙළුම් මල පිපුණට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සුචිගන්ධම් මනෝරම. ඒක බොහොම ලස්සනයි, සුවඳ හමනවා. පරිසරයම සුවඳවත් කරනවා. අන්න ඒ වගේ තමයි ඒවන් සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ. මේ අන්ධ බාල පුතජ්ජන සමාජය තුළ සම්මා සම්බුද්ධ ශ්‍රාවක, බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා, බුදුන් සරණ ගිය, ධර්මයේ සරණ ගිය ශ්‍රාවක සංඝයා සරණ ගිය ශ්‍රාවකයාත් අර මඩ නොතවරගෙන මඩෙන් උඩට ඇවිල්ලා පරිසරයම සුවඳවත් කරන සුපිපි නෙළුමක් වගේ ඒ කෙනා මඩ නොතවරාගෙන ඒ සමාජයෙන්ම මතුවෙලා සීලයෙන්, ගුණයෙන්, සද්ධාවෙන්, ධර්මයෙන් තමන්ගේ ජීවිතයත් පරිසරයත් ආලෝකමත් කරනවා, සුවඳවත් කරනවා. ඒ නිසා පින්වතුනි අමාරුයි. ඒ අමාරු දේ ජය ගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. දැන් බලන්න අද 31 වෙනිදා. බොහෝ වෙලාවට අපි සමාජය තුළ අපිට ලෝකෙ හදන්න බෑ තමයි. හැබැයි සමාජය තුළ බලන්න බොහෝ පිරිසක් සමහර වෙලාවට මේ අමාරුම කාලෙක මිනිසුන්ට ආර්ථික ප්‍රශ්න, දරුණු දවසින් දවස බඩුමුට්ටු ගණන් යන, කන්න බොන්න නෑ, ගෙවල් වල ලොකු ආර්ථික ප්‍රශ්න ලෝකෙ මතුවෙන කාලයක්. එතකොට මෙහෙම කාලෙක ණය වෙලා හරි බීලා 31 වෙනිදා රැට බේබදුකමින් සමහර ගෙවල් වලට ඇවිල්ලා දරුවන්ට ගහලා, බිරිඳට බැනලා, නිඳා කරලා, අහල පහල නෑදෑයෝ එක්ක ප්‍රශ්න ඇති කරගෙන
පහුවදා උදේ වෙනකොට විශාල ආරවුල් ගොඩක් සමහරලාට ඉස්පිරිතාල ගාන ලේ පෙරාගෙන ප්‍රශ්න ගොඩක් හැඩූ කඳුලින් තමයි බොහෝ පවුල්වල පසුවදා ජනවාරි පලවෙන්දා අවුරුද්ධ ආරම්භ වෙන්නේ විවාහාරික වර්ෂය. ඒ නිසා පින්වතුනි ගුණධර්ම ඔබ ගුණධර්ම පුරාගත්තොත් රැකෙන්නේ ඔබයි. ඔබ සිල් රැක්කොත් ඒක ප්‍රතිඵල ඔබටමයි. ඔබ මෛත්‍රිය වඩාගත්තොත් ඒක ප්‍රතිඵල ඔබමයි සසරය අරගෙනය. ඒ නිසා අමාරුවෙන් හරි උත්සාහ කරන්න ගුණධර්ම රකිින්. අපිට සමාජය තුළ බොහෝ වෙලාවට ජනවාරි පලවෙනිද කියන කෙනෙක්ගේ ජීවිතයේ මේ අපේ විවහාර ඇත්තටම මීට අවුරුදු ගානකට පෙර මේ පෘතුගීසි ලන්දේ සිංග්‍රීසි ආක්‍රමණ ඇතිවෙන්න පෙර අපේ රට භාවිතා කරේ අපේ ව්‍යවහාරික වර්ෂය වුණේ බුද්ධ වර්ෂය. මේ බුද්ධ වර්ෂය ආරම්භ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමේ. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව. අපි දන්න බුදුහාමුදුරුවෝ වෙසක් පුන් පොහෝ දවසක බුද්ධත්වයට පත් වනාට මේ බුදුරජාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට ඉපදුනෙත් වෙසක් පෝයි දවසකමයි. හැබැයි උන්වහන්සේ කොතනවත් මහනෙන අද මගේ උපන්දිනේ එහෙම කොහෙවත් දේශනාවල භික්‍ෂූන් වහන්සේ ඇකතු ළම උපන්දිනය වෙනුවෙන් උත්සවයක් තිබ්බා පින්කමක් කරා උපන්දින මොනොහරි පින්කමක් සංවිධානයක් එහෙම දේශනාවල කොහෙවත් එහෙම දේවල් ඒ කාල වෙලා නෑ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නෙත් වෙසක් පුන් පොහෝ දවසේමයි. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශාසනික කටයුතු වෙනුවෙන් භික්‍ෂූන් වහන්සේලා බුද්ධ වර්ෂය භාවිතා කර. එකන අදට අනේ බුදුහාන්දුරු පිරිනිවන් පාල මාසයක් වෙනවා. අදට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3යි මාස 3ක් ගිය තැන තමයි ප්‍රථම ධර්ම සංගායනාව සූදානම් වුණේ. බුදුහාන්දුරු පිරිනිවන් පාල අවුරුදු 100ක් අවසන් වෙන තැන දෙවනි ධර්ම සංගායනාව කෙරුණා. එතකොට එදා මහරහතන් වහන්සේලා මේ විදිහට අදට බුදුහාන්දුරු පිරිනිවන් පාල අවුරුද්දයි අනේ අද වගේ දවසක අපේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑවේ. උන්වහන්සේ පිරිනිවන් පාල අදට අවුරුදු 2යි 5යි 10යි අන්නේ විදිහට මේ ශාසනය තුළ ගණනය කිරීමක් සිද්ධ වුණා ඒ කාලෙ භික්‍ෂූන් වහන්සේලාගේ සමාජය. කාලයක් යනකොට ඒ ගණනය කිරීම බුද්ධ වර්ෂ හැටියට භාවිතාවට ගැනුණ. මේදු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පස්සේ මේ ශ්‍රී ලාංකික අපේ රටට අපේ සිංහල ජාතියට බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලැබීමත් සමගම අපේ රටේ පවාතීත මේ බුද්ධ වර්ෂය තමයි භාවිතාවට ගැනිලතේ. නමුත් අපි දන්නවා පෘතුගීසි ලන්දේ සිංග්‍රීසි ආක්‍රමණවලට යටත් වෙලා මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණත් සමඟ අද මුළු ලෝකේම බුද්ධ වර්ෂය නැතුව ක්‍රිස්තු වර්ෂය විවහාර වර්ෂයක් හැටියට භාවිතා කරන්න ගත්තා. දැන් අපි දන්නවා සමහරය ජනවාරි පලවෙන්දට ඇයි අපි මේක සමරන්නේ කියලා අපි කතාකට අපි කවුරුත් විවහාර කරන මේ විවහාර වර්ෂය කාලයක් යනකොට මිනිස්සු ජීවත්වයන්නේ රස්සාවලට යන්නේ නිවාඩු අපි කවුරුත් ගෙවල්වල අද කලාතුරකින් බුද්ධ වර්ෂ කැලැන්ඩරයක් කොහයනි පන්සලකින් ආරාමිකුන් නිකුත් කරපු බුද්ධ වර්ෂ කැලැන්ඩරයක් ඇති. නමුත් බොහෝ වෙලාවට මිනිස්සු වැඩ කරන්නේ ලෝකෙම මේ ක්‍රිස්තු වර්ෂයත් එක්. තිය නිසා මේ ක්‍රිස්තු වර්ෂය අපි භාවිතා කරන අපේ විවහාර වර්ෂමේ. ඒ විවහාර වර්ෂය දෙසැම්බර් 31 වෙනිදා ගෙවිලා හෙට දවසෙන් නව විවහාර වර්ෂයක් 2022 නව වර්ෂය ආරම්භ වෙන. ඒ නිසා ජීවිතේ අලුතෙන් පටන්ගන සමහරු හිතනවා ජීවිතේ වැරදි අඩුපාඩුකං තුළ සමහරු හිතනවා අද ඉදම්මං හැදෙනවා. ඔන්න අද ඉදං හැදෙනවා හැදිල්ලක් කියල කෙනෙ එහෙම හිතාගන්න කමක් නෑ එහෙම හරි. ඔබට පුළුවන්නම් හෙට දවසේනම්. අද රාත්‍රී මේ දෙසැම්බර් 31 දවස ගෙවිල අවසන් වෙලා හෙට දවසින් අධිෂ්ඨාන කරගන්න. හෙට දවසින්දම් මේ ජනවාරි පලවෙන්දයිදම් මම අඩුම ගාන හැමදාම්මම් පුදුම් අදින. දවසකට විනාඩි 15ක් 20ක් හරි බුදුගුණ සිහි කරනවා. මෛත්‍රී භාවනා වඩනවා. දවසකට පොඩි වෙලාවක් හරි මං පටන්ගන්නවා මෛත්‍රී භාවනාව පුරුදු කරා. අන්න පටන්ගන්න. කොහොම හරි මං පන්සිල් පද පහක් ආරක්ෂා කරනවා මේ ලබන්නාව නවවාසරේ. ජනවාරි පලවෙන්දයි නම් පහුගේ ජීවිතය අඩුපාඩු සියල්ල මං අද අමතක කරනවා.
මේ දෙසැම්බර් 31 ගෙවිච්ච ජීවිතයේ අඩුපාඩු තරහා අමනාපකම් සියල්ල මේ සියල්ල අමතක කරලා මම හෙට දවසේ ඉඳන් සිල් රකින්න. දිවිහිමියෙන් පන්සිල් පද 5 රකින්න. මං දවසකට එක බණක් අහනවා. ඔබ පටන් ගන්න මං දවසකට එක බණක් දෙකක් අහනවා කියලා කාලයක් යනකොට ඔබට නොදැනී ඔබ විශාල දහම් දැනුමක් ඇති කෙනෙක් බවට පත් වෙලා. ඒ නිසා පින්වතුනි මේ ලබන්නා වූ නව වසර හෙට දවසින් උදා වෙන 2022 නව වර්ෂයේ ඔබ හැම දිනාගේම ජීවිතවලට සද්ධාදී ගුණධර්ම වැඩෙන, සීලාදී ගුණධර්ම වැඩෙන, දවසින් දවස ගුණධර්මයෙන් පිරෙන සුබ පුණ්‍යවන්ත නව වසරක් බවට පත් වේවා කියලා අපි ඔබ හැම දිනාටම හදවතින්ම ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ කොළඹ ටෙලිවිෂන් නාලිකාව අපි මීට අවුරුදු 7කට පෙර ජනවාරි 1 වෙනිදා දවසක තමයි ආරම්භ කරන්නට යෙදුනේ. මීට වසර 7කට පෙර දෙසැම්බර් 31 වෙනිදා දවසේ අපි තිස්ස මහාරාම චෛත්‍යරාජාණන් වහන්සේ අභියස මම තුන්යම් රාත්‍රී බුදුගුණ දේශනාවක් සිදු කරා. රෑ එළි වෙනකම් මම තනියම බුදුගුණ ගැන ධර්ම දේශනා එල්ලි වෙනකන් ධර්ම දේශනා කරා තිස්ස මහාරාම චෛත්‍යරාජාණන් වහන්සේ අභියස. ඔබ සමහරලාට අපේ පින්කම් වලට ආපු ඒ කාලේ බණහපු අය එකට සම්බන්ධ වෙච්ච අයට මතක ඇති. එදා රාත්‍රී පටන් ගත්ත හවස 7ට පමණ පටන් ගත්ත ධර්ම දේශනා තිස්ස මහාරාම චෛත්‍ය වර්ණා දේශනාවෙන් පසුව බෝසතාණන් වහන්සේගේ සංසාර ජීවිතයේ පාරමී පුරපු ආකාරය, උන්වහන්සේගේ ඉපදීම, සම්බුද්ධත්වය, පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය මේ සියල්ල එකතු කරලා මුළු බුද්ධ චරිතයේම ඇසුරෙන් උදේ පාන්දර වෙනකම්, පසුවදා උදේ වෙනකම්ම තුන්යම් රාත්‍රී එළි වෙනකන් තනියම ධර්ම දේශනා කරා. එදා විශාල පිරිසක් තිස්ස මහාරාම මළුවේ පිරිලා ලක්ෂයකට ආසන්න පිරිසක් මළුව වටේ මුළු පරිසරයේ පුරා විශාල පිරිසක් එළි වෙනකම් මේ පින්කමට සම්බන්ධ වුණා. ওই පින්කම සිදු කළ අවසන් වෙලා උදේ පාන්දරින්ම උදේ පාන්දර 6 වගේ වෙනකොට ධර්ම දේශනාව අවසන් කරා. 7ට පමණ මම තිස්ස මහාරාමෙන් අපි පිටත් වෙලා ඇවිල්ලා එදා දවසේ තමයි අපි කොළඹට ඇවිල්ලා ජනවාරි 1 වෙනිදා තමයි මේ කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශය එදා ආරම්භ කරන උත්සවයේ බුර්ලැස්ගමුවේ මැදිරි සංකීර්ණය තමයි එදා 1 වෙනි මැදිරිය හැටියට අපි ආරම්භ කරේ. අපි උදේ පාන්දර එතනට ඇවිල්ලා මේ කටයුතු පොල් තෙල් පහන් දැල්වලා ආගමික චාරිත්‍රානුකූලව මේ නාලිකාව ආරම්භ කරන්නට යෙදුණේ. මුල් කාලේ මුල් අවුරුදු කීපේ විදේශගත රටවල් වල විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිදු කරපු නාලිකාවක් හැටියට තමයි කොළඹ ටෙලිවිෂන් මේ මෙත් සදහම් කොළඹ ටෙලිවිෂන් නාලිකාව විකාශය වුණේ. ඉතින් අවුරුදු 3-4කට පසුව තමයි අපි සම්පූර්ණ වැඩසටහන් ආගමික මොහොනුවරකට වෙනස් කරලා මෙත් සදහම් විකාශය හැටියට සියලු වැඩසටහන් ආගමික වැඩසටහන් යටතේ අපේ සංස්කෘතිය, අපේ සදාචාරය, අපේ දේශීයත්වය, අපේ සංස්කෘතික උරුමයන් මේ සියල්ල රැකෙන ආකාරය වැඩසටහන් සාමාන්‍ය නාලිකා මේ යන වැඩසටහන් වලින් වෙනස් කරලා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, පින්කම් මේ සියල්ලත් එක්ක උතුම් සත්කාර ආදී මහා සමාජ මෙහෙවරක් එක්ක කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශය ආරම්භ කරේ. ඉතින් ජනවාරි 1 වෙනිදා කියන්නේ කොළඹ ටෙලිවිෂන් නාලිකාවේ 7 වෙනි සංවත්සරයේ යෙදෙන දවස. කොළඹ ටෙලිවිෂන් නාලිකාව මේ වෙනකොට රට පුරා ලෝකේ පුරාම විශාල පිරිසකට ධර්ම දානය බෙදා දෙන උතුම් බෞද්ධයන්ගේ හදවතේ නාලිකාව බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශයට ආශිර්වාද කරන ගමන් ජනවාරි 1 වෙනිදා සීල සුවාරණක පුණ්‍ය භූමියේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිද්ධ වෙනවා කොළඹ ටෙලිවිෂන් නාලිකාවේ 7 වෙනි සංවත්සරයට ආශිර්වාද කරමින්. ඉතින් අපි බණහන කොළඹ ප්‍රදේශයේ හොරණ සීල සුවාරණ ආශ්‍රිත සදහැවතුන්ට පිරිත් පින්කමට සීල ස්වාරණ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියන ආරාධනයක් සිදු කරමින් ඔබ හැම දෙනාටම හෙටින් උදාවන ලබන්නා වූ නව වසර මේ ද්වේෂය, කේන්තිය, වෛරය මේ අකුසල් වලින් පිරිච්ච සමාජයේ තුලම අපිට ලෝකෙ හදන්න බැරි වුණත් ඔබ ඔබේ හිත රැක ගන්න. මේ සමාජයේ තුලින්ම ඔබට ඔබේ සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන හිත රැකගෙන ශ්‍රද්ධාව දියුණු කරගෙන
උතුම් ධර්මයේම දියුණු කරගන්න පුළුවන් සුබ පුණ්‍යවන්ත පුණ්‍ය නව වසරක් බවට පත්වේවා කියලා අපි ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. පින්වතුනි අද මේ ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා. නුවන් මදනායක මහත්මාද ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ ඔටෝ හයිබ්‍රිඩ් අධිපති නුවන් මදනායක මහත්මා හර්ෂා ජීවන්ති මහත්මිය ඇතුළු දූදරුවන් පවුලේ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම අද දින ජන්මදිනය යෙදෙන කල්යාණ මිත්‍ර කුඩා අරුක්ගොඩ ශ්‍රී මහින්ද්‍රාරාමයේ සහ කිදෙල් පිටිය ශ්‍රී නිකේතනාරාම යන ඔබේ විහාරාධිකාරී පූජ්‍ය පරවාහැර ඉන්ද්‍රසුමන් නායක මාහිම්පාණන් වහන්සේගේ 40 වෙන ජන්මදිනය වෙනුවෙන් උන්වහන්සේට ආශිර්වාද කිරීම ප්‍රධාන අරමුණක්. ඉතින් මේ පූජනීය හාමුදුරන් වහන්සේ පරවාහැර ඉන්ද්‍රසුමන් නායක හාමුදුරන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. උන්වහන්සේටත් පුණ්‍යවන්ත සුබ උපන්දිනයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. නුවන් මදනායක මහත්මා හර්ෂා ජීවන්ති මහත්මිය සුජීවත්ව සිටින දෙමාපියන් දූදරුවන් ඒ පවුලේ හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් වේවා කියන ආශිර්වාදයක් නුවන් මදනායක ඔටෝ හයිබ්‍රිඩ් ට්‍රොනික් ඇකඩමි ආයතනයේ සේවය කරන සියලුම සේවක මහත්තුරුන් හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ හැම දෙනාට උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් වේවා කියන ආශිර්වාදයක් ලක්වාසී සියලුම දෙනාට ලබන්නා වූ මේ නව වසර පුණ්‍යවන්ත රටට සිත සාන්තිය සැලසෙන පුණ්‍යවන්ත නව වසරක් වේවා කියන අරමුණ මේ පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ධර්ම ශ්‍රවණමේ පිනත් ධර්ම දානමේ පිනත් ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.